හරි හැම එකනම මේ පැත්තට එන්න වැඩ කටයුතු කීපයක් තියෙන දවසක් වැඩ කටයුතු විශාල කොටසක් අද කරන්න තියෙන දවසක් ඒකයි මම මේ කතා කරේ හැමෝටම හැමෝම සහභාගී වුණා නම් වැඩේ ලේසි අද රෙකෝඩින් එකක් මම දාලා තියෙන්නේ පෙර වගේම රෙකෝඩින් එකක් ගෲප් එකට දාන්න හරිද හරි ඉදිරි වැඩ කටයුතු ටික මෙහෙමයි සිද්ධ වෙන්නේ ඔයාලගේ අද තියරි කොටස කරන් යනවා මේකේ ප්‍රශ්න කරන්න මම බ්‍රහස්පතින්ද වෙනකොට ඔයාලට ලැබෙන්න සලස්සන්නම් ඔයාලට මේ ප්‍රශ්න ටියුට් එක තේරෙනවද මොකද ඒකේ මුද්‍රණය කළා ගෙදර ගෙනලා තිබ්බ ප්‍රශ්න කොටස පොඩි පොඩි වැරදි වගේක් තිබ්බා මම ඒ නිසා මැදිහත් දුන්නේ නැහැ ළමයින්ට ඕක ගෙදර වෙලා අරන් යන්න කියලා හරිද බ්‍රහස්පතින්දා දරුවෝ කීප දෙනෙක් කතා කරා සර් ටියුට් එක ගන්න කොහොමද අපිට ඒක ගන්න පුළුවන් ගෙදර ඇවිල්ලා කියලා පස්සේ මම ඒක මැදිහත් දුන්නේ නැහැ මොකද මේ ඒක පොඩි අඩුපාඩු වගේක් තිබ්බ නිසා හරිද ඒ අඩුපාඩු ඔක්කොම හෙට දිනේ අවසන් කරලා බ්‍රහස්පතින්දා ටියුට් එක නිකුත් කරන්න හැකියාව තියෙනවා පුළුවන්කමක් තිබ්බොත් මම ඔයාලගේ ගෙවල් වලට ගෙනල්ලා ලැබෙන සලස්සන්නම් ඉරිදා දිනය තුල මට පොඩි ෆ්‍රී ටයිම් එකක් තියෙනවා ඉරිදා ෆ්‍රී එකක් තියෙනවා ඒකෙදි ප්‍රශ්න සාකච්ඡාවක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න 7 පන්තියක් විදිහට නෙමෙයි ප්‍රශ්න කොටස කරන්න බලාපොරොත්තු වෙනවා මම හැමෝගෙම අපි ටික දෙනානේ ළමයි 10ක් විතර වගේ ඉන්න ඔක්කොම ඒ හැමෝටම මම කෝල් කරලි වෙලා මම ඉල්ල ගන්න කවද්ද පුළුවන් කියලා වලට හරිද ඒ පුළුවන් ඉරිදා දවස්වල මට ෆ්‍රී ටයිම් එකක් තියෙන්නේ මොකද ඉරිදා දවසට අර කට්ටියකට ළමයි සෙට් එකක් ඒගොල්ලෝ නැහැ කියලා කිව්වා මොකද ඒක ළමයි 5 දෙනාටම කෑගල්ලේ කොරෝනා හරිද ප්‍රශ්න ඒගොල්ලෝ නියෝජනයට දැන් බෙහෙත් කරන්න එක ගිහිල්ලා මොකද ඒ ප්‍රශ්නෙක හිටියේ ළමයි 5 දෙනා එකතු වෙලා තමයි පාඩම් කරේ මම හිතුවා එක ළමයෙකුට හැදිලා ඒ ළමයාගෙන් තමයි අනිත් 5 දෙනාටම වෙලා තියෙන ගෲප් එකක් තිබ්බේ මට ඒ ටයිම් එක ෆ්‍රී තියෙනවා මොකද ඒගොල්ලන්ගේ මේ පාර 2020 ලියන සෙට් එකක් පැය 5ක් විතර පන්තියක් තිබ්බේ 5 දෙනා ගෲප් ක්ලාස් එකක් තිබ්බේ ඒ වෙලාව මට දැන් ෆ්‍රී තියෙනවා මේ ඉරිදා හරිද ඒ නිසා මේ ඉරිදා ප්‍රශ්න කොටස කරන්න මම ලෑස්ති කර තියාගත්තා මොකද අනිත් දවස් ටිකේ මේ අඟහරුවා දවස තියරි කොටස වර්ණාවලි කොටස අවසන් කරන්නත් එක්ක ඒ නිසා ඔයාලට බ්‍රහස්පතින්දා එනවා මම නිබන්ධනේ ලැබෙන සලසන බ්‍රහස්පතින්දා උදේම 8:09 දී මම ගෲප් එකට දාන්නම් ගෙවල් වලටයි ඔක්කොටම ලෑස්තිලා ඉන්න මම ගෲප් එක පුළුවන්කමක් තියෙන කට්ටිය ලැබෙන සලසන්න අනිත් කට්ටියට කොහොම හරි එක ලැබෙන සලස්සයි කොහොම හරි ඉරිදා උදේ වෙනකොට හැමෝගෙම අතේ නිබන්ධනය තියෙන්න ඕනේ කියලා තමයි මම මේක පැහැදිලි කරේ. හරි එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව අපි මූල කොටස සාකච්ඡා කරගියා. මොකද නැත්තම් මේ කොටස් අර නොතේච්ච අමතක වෙලා යන මේ කොටස් ටික වර්ණාවලි කොටස් තමයි පැහැදිලි කරේ. පොඩ්ඩක් මතක් කරලා අද එන්නම් හයිඩ්‍රජන් වර්ණාවලියට. උදේ මේ හයිඩ්‍රජන් වර්ණාවලි අනිවාර්යයෙන්ම විභාගෙට එන ප්‍රශ්නයක්. වාර පරීක්ෂණ ඊට පස්සේ මධ්‍ය වාර පරීක්ෂණ මාස්ක පරීක්ෂණ ඒ වගේම උසස් පෙළ විභාගයට. ඒ නිසා මේ අද පටන් ගන්න කොටස අනිවාර්යෙන් විභාගයට එනවාම කොටසක්. හරිද? ඒ නිසා අද පැය දෙකක් උදේ පුරාවට මේ කොටස සාකච්ඡා කරලා අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ගිය සතියේ කෙරුවා වූ මේ කොටසම පොඩ්ඩක් විනාඩි 10ක් 15ක් විතර අරගෙන මතක් කරලා මම මෙතන එන්න මොකද සමහර කට්ටියට ඕක මතක නැහැ. හරිද? ඒ නිසා වර්ණාවලි කියන කොටස පටන් ගත්තේ මෙන්න මෙතනින්. හරිද? ඉස්සලාම ඔයාගේ මාතෘකාව ගත්තම v සමානයි f ලැම්ඩා කියලා. උතර අහගන්න කතාව මේ v සමාන f ලැම්ඩා කොටස පැහැදිලි කරන ගත්තේ තරංගවල. ඒ වුණ අපේ මාතෘකාව තරංග නෙමෙයි. හරිද? තරංග නෙමෙයි විකිරණශීලී. ඊට පස්සේ විකිරණශීලී ගැන කියනකොට මේ c v කියන එක c බවට පත් වුණා. ඊට පස්සේ new ලැම්ඩා බවට පත් වීමක් වුණා කියලා මම ඔයාලට පැහැදිලි කරා. මේකෙදි ලැම්ඩා කියලා කිව්වේ තරංග ආයාමය. මේකේ new කියලා කිව්වේ සංඛ්‍යාතය කියලා පැහැදිලි කරා. හරිද? ඊට පස්සේ මේ c කියලා කිව්වේ ප්‍රවේගය කියලා කිව්වා. ආලෝක මේ විකිරණයක් ගමන් කරන ප්‍රවේගය. හැබැයි මේක මෙන්න මේ වගේ නියත ආගයක පවතිනවා කියලා මම ඔයාලට පැහැදිලි කරා. හරිද? මේකේ v වෙනස් වෙනවා කිව්වා. ඔය මැද්දට පැන්න ඕගෙන පැහැදිලි කරලා ඉන්නකොට එක්තරා සුවිශේෂී විද්‍යාඥයෙක් මෙයා තමයි කවුද? ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාවේ පියා තමයි මැක්ස් ප්ලාන්ක්. හරිද? ප්ලාන්ක් මැද්දට පැනලා කිව්වා විකිරණයකට මේක තියෙන ශක්තිය රැගෙන යාමේ හැකියාවක් නැහැ. ඕක පට්ටමල් බොරුවක් කියලා. ඊට පස්සේ ෆ්ලාන්ක් මැද්දට පැනලා ඊට පස්සේ එයා ඉදිරිපත් කරා E සමානයි h nu කියලා සමීකරණයක් ඉදිරිපත් කරා. E සමානයි h nu කියලා මේක පැහැදිලි කිරීම කරා. මේකේ E කියලා කියන්නේ මොකද්ද? ශක්තිය. මේකේ E කියලා කියන්නේ ශක්තිය. h කියලා කියන්නේ මොකද්ද? ෆ්ලාන්ක් නියතය. ෆ්ලාන්ක් නියතය කියලා කිව්වා. ඊට පස්සේ මේකේ නිව් වලින් කියව මොකක් කියලාද?
සංඛ්‍යාතය කියලා කිව්වා. මේ තමයි අපි ආපු පැත්ත. හරිද? මේ අපි ඉස්සරහට කලින් පැහැදිලි කරලා ඉතින් කොටස් ටික තමයි මේ පැහැදිලි කරන් ආවේ. හරිද? E සමාන h නියුට් එක සම්බන්ධ කරලා මෙන්න අපි මේ කොටස පැහැදිලි කරා සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ මේ කොටස පැහැදිලි කරන් ආවට පස්සේ පල්ලෙහාට ආවට පස්සේ අපිට හම්බුණා වර්ණාවලි කියන කොටසක් තියෙනවා කියලා. හරිද? මේ වර්ණාවලි වල සංඛ්‍යාතය ගැන පැහැදිලි කරා. මේකෙදි මම කිව්වා අන්තරීක්ෂ කියන ගැමා කියන x කියන පාරජම්බුල් කියන ආලෝක අදෝරක්ත සූක්ෂම රේඩාර් කෙටි මධ්‍යම දිගු කියන කොටස් ගැන පැහැදිලි කරා. මේකෙදි මට අවශ්‍ය වෙන කොටස තමයි අන්තරීක්ෂ කියන ඊට පස්සේ ගැමා කිරණ x කිරණ පාරජම්බුල ඉඳන් පාරජම්බුල ආලෝක අදෝරක්ත මෙන්න මේ සෙට් එක තමයි මට අවශ්‍ය වෙන්නේ කියලා මම ඔයාලට පැහැදිලි කරා. අද මේ කොටස් භාවිතයට ගන්නවා එකින් එක එකින් එක. හරි. ඊට පස්සේ මේකේ වර්ණාවලි කොටස ගැන පැහැදිලි කරනකොට මම ඔයාලට කිව්වා දේ දුන්න ගැන මම පැහැදිලි කරා. මොකද මේ පාර ආපු විදිය තමයි මේ පැහැදිලි කරන්න ආවේ. හරිද? නැත්නම් මේක කොහෙන්ද කඩාපාත්තුනේ කියලා ප්‍රශ්නයක් ඇති හැමෝටම. ඊට පස්සේ මම දේ දුන්න ගැන කියනකොට දේ දුන්න මට ගන්න පුළුවන් කියලා කිව්වා මෙන්න මෙහෙම ලේසියෙම. හරිද? සුදු පැහැති ආලෝකයක් වීදුරු පිස්නයක් මත යොමු කරාට පස්සේ එය වර්ණ හතකට විභේදනය වෙනවා කියලා කිව්වා. හැබැයි මේකේ වර්ණ අතර පරතර දකින්න හම්බ වෙන්නේ නැති නිසා මම මේකට කිව්වා සම්තතික වර්ණාවලියක් කියලා කිව්වා. සම්තතිකය කියලා කිව්වොත් මොකද වෙන්නේ? වර්ණ එකින් එක උදේට මැදලා තියෙනවා. ඒකට තමයි කියන්නේ පක්කල දෙනම් සම්තතික වර්ණාවලියක් කියලා කිව්වේ. ඊට පස්සේ මම ඔයාලට පැහැදිලි කරා සම්තතික වර්ණාවලියෙන් පස්සේ අසම්තතික වර්ණාවලිය පැහැදිලි කරා. එහෙනම් සම්තතිකයි කියලා කියන්නේ එකිනෙක බැඳලා තියෙනවා නම් අසම්තතිකයි කියලා කියන්නේ මොකද්ද? එකිනෙක බැඳිලා නැහැ. වර්ණ අතර පරතර තියෙනවා. මේ අසම්තතික වර්ණාවලිය මෙන්න මේ අසම්තතික වර්ණාවලිය ඊට පස්සේ කොටස් දෙකකට වෙන් වෙනවා කිව්වා. එකක් තමයි මෙහෙම දිලිසෙනවා වගේ ඇති. එකක් අවශෝෂණ වර්ණාවලිය අනිත් එක විමෝචන වර්ණාවලිය ගැන පැහැදිලි කිරීම කරා. හරිද? එතකොට එහෙනම් වර්ණාවලිය ප්‍රධාන කොටස් දෙකයි. එකක් අවශෝෂණ අනිත් එක මොකක්ද එහෙනම් විමෝචන. හරිද? මේකෙදි ගොඩාක් කරලා මම කොහොමද ටීචර්ලා මේක පැහැදිලි කරන්න ගන්නේ අසම්තතික කියන වචනේ දාන්නේ එක්ක ගත්තයගේ විමෝචන අවශෝෂණ වර්ණාවලිය කියලා මාතෘකාව පැහැදිලි කරන්න ගත්තා. හරිද? මේකෙදි ඔයාට මතක් වෙන්න ඕනේ ඔයාගේ නෝට් එකේ පෙන්නන්න පරමාණුක වර්ණාවලි වල පරමාණු අවශෝෂණ වර්ණාවලික නෝට් එක ගන්න ටක් ගාලා අතට. මොකද මේ කොටස ඕනේ මට හයිඩ්‍රජන් වර්ණාවලිය පැහැදිලි කරන්න. පරමාණු අවශෝෂක වර්ණාවලිය. හොඳට බලන්න ඉස්සල්ලාම රූපෙ දිහා. වෙන මුකුත් අවධානය යොමු කරන්න එපා. වෙන කොහෙවත් නංගිලා අක්කලා කෑ ගහයි ඒකක්වත් දිහා බලන්න එපා. මට විනාඩි 10ක් උදව් කරලා දෙන්න මේ කොටස පටන් ගන්න. නිදිමතේ S2 කොහොම හරි කමන්නේ ඇරලා බලන්න නෝට් එක විනාඩි 10ක් මට දෙන්න. වැඩි එපා. මට ඒ කොටස උදව් කරන්න මට. මේකෙදි ඔයාට පේනවද පරමාණු අවශෝෂණ වර්ණාවලිය කියලා මාතෘකාව දීලා ඇති. මොකේද? අසංතතික වර්ණාවලියෙන් පස්සේ. හරිද? අසංතතික වර්ණාවලිය වල පරමාණුක අවශෝෂණ වර්ණාවලිය. බලන්න ඕකේ තියෙනවා සුදු ආලෝකය යොමු කරනවා. හොඳට බලන්න රූපෙ දිහා. සුදු ආලෝකය යොමු කරනවා. මේ තිරේ දිහාවත් බලන්න එපා. ඔයාගේ පොළ දිහා බලන්න. සුදු ආලෝකය කොටුවක් ගහලා තියෙනවා. මූලද්‍රව්‍ය පරමාණු වාෂ්ප කුටීරය කියලා. හරිද? ඒකට යොමු කරලා ඒකෙන් ගන්න මොකද්ද? ද්විතීක කිරණ. ගත්තට පස්සේ ප්‍රිස්මයක් තියෙනවා. ප්‍රිස්මයෙන් අපිට හම්බ වෙනවා මොකද්ද එළියට? අවශෝෂණ වර්ණාවලිය. හැබැයි මේක සුදු පැහැති ආලෝකයක් ගත්තනම් වර්ණ හතක් හම්බෙන්නේ. හැබැයි මෙතන වර්ණ හත ගැන නෙමෙයි කියන්නේ මොකද්ද එහෙනම්? ද්විතීක කිරණ තමයි එන්නේ. ඊට පස්සේ බලන්න ඒකේ පල්ලෙහා තියෙන කිරණ සටහන් දෙක. බලන්න ඔයාලට හම්බුනේ කොහොමද කියලා වර්ණවත් පසුබිමක මොනවද අපිට හම්බුනේ? අඳුරු රේඛා හම්බුණා. මොකේද? අවශෝෂණ වර්ණාවලිය. හරියට තියරිය දාගන්න ඔළුවට අවශෝෂණ වර්ණාවලියක හම්බෙන්නේ මෙයා ගන්න ආලෝක පසුබිමක් තුළ වර්ණවත් පසුබිමක අඳුරු රේඛා සෙට් එකක් හම්බෙන්නේ. බලන්න එහෙනම් වර්ණවත් කියලා හරියට වාට දීලා තියෙන අඳුරු පසුබිම වෙනම දාලා ඇති. හරිද? වර්ණවත් පසුබිම තියෙනවා අඳුරු රේඛා දාලා ඇති. එහෙනම් අවශෝෂණ වර්ණාවලිය හොඳට ඔළුවට ගන්න ඉරි ගහන ප්‍රශ්න වල පන්න අහනවා. හරිද? ඉරිද ඔයාලට බලා ගන්න පුළුවන් ඉරි ගහන ප්‍රශ්න සාකච්ඡාවේදී කොතෙක් දුරට මේ කොටස මේ සාර්ථකද කියලා. හරිද? ඒකේ බලන්න එහෙනම් වර්ණවත් පසුබිමක් තියෙනවා. අවශෝෂණයේ වෙච්ච නිසා තමයි කළු පැහැති එහෙම නැත්නම් අඳුරු පසුබිම වලට හම්බුනේ. ඔය එක්කම බලන්න ඕකේ පල්ලෙහා දක්වලා තියෙනවා අන්න අවශෝෂණ වර්ණාවලියක ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ කියලා. ඉලෙක්ට්‍රෝන පහළ ශක්ති මට්ටම් වල ඉඳන් කොහාට යනවද?
ඉහළ ශක්ති මට්ටම් වලට එනවා ඊට පල්ලෙහාට අපි බලා ගන්න. හරියට දාගන්න තියරිය ඔලුවට. හරියට ගන්න තියරිය. හරිද? තියරිය මොකද්ද? පරමාණු අවශෝෂණ වර්ණාවලිය සුදු ආලෝකයේ වුණා කොහටද? මූලද්‍රව්‍ය වාෂ්ප කුටීරයකට ඒකෙන් එනවා දීප්තික කිරණ. ඒක යවනවා කොහෙද? ප්‍රිස්මයකට. ප්‍රිස්මය මොකද වෙන්නේ? මට හම්බ වෙනවා වර්ණවත් පසුබිමක අඳුරු රේඛා සෙට් එකක්. අඳුරු රේඛා ලැබෙන්න හේතුව ඒ වල පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන මක් කරනවද? ශක්තිය අරගෙන ඉහළ ශක්ති මට්ටම් වලට ගිහිලා දිනවා. අන්න බලන්න පල්ලෙහා ගානට තියරිය දශමයට තියෙනවා. දැන් මේ හරියට තියරිය වලට ගත්තනම් හරි. අවශෝෂණ වර්ණාවලියක් හම්බෙන්නේ කොහොමද? පහළ ශක්ති මට්ටම් වල ඉඳන් ඉලෙක්ට්‍රෝන කොහටද? ඉහළ ශක්ති මට්ටම් වලට ගිය එක. උතන බලන්න ආයේ වෙන කිසිම දෙයක් ගැන අවධානය යොමු කරන්න මම කියන එක මට උදව් කරන්නකො. මට විනාඩි 10 උදව් කරන්න මේකට දාලා දෙන්න. හරිද? එහෙනම් පහළ ශක්ති මට්ටමේ ඉඳන් කොහටද? ඉහළ ශක්ති මට්ටමට යන්නේ මොකේද? අවශෝෂණ වර්ණාවලිය. වර්ණාවලිය අපිට හම්බෙන්නේ ආලෝකවත් පසුබිමක වර්ණවත් පසුබිමක අඳුරු රේඛා සෙට් එකක්. අඳුරු රේඛාව ලැබෙන්න හේතුව තමයි මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ශක්තිය අරගෙන ඉහළ ශක්ති මට්ටම් වලට ගියා. හරිද? එතකොට මේකේ වර්ණාවලි සටහන කල්පනාවෙන් අදින්න වර්ණාවලි සටහන කොහේ ඉඳන් කොහටද? පහළ ඉඳන් ඉහළට. මෙන්න ශක්ති මට්ටම් හොඳට බලන්න. පහළ ඉඳන් කොහටද? ඉහළට යන්නේ. දැක්කද අවස්ථාව? මේ මොකද්ද? අවශෝෂණ වර්ණාවලිය. ඔන්න විනාඩි 5ක් ඉවරයි. හරිද? දැන් යම් මොකද්ද? විමෝචන වර්ණාවලිය. අවශෝෂණයේ මොකදලා තියෙන්නේ? පහළ ශක්ති මට්ටම නම් කොහාට ගමන් මෙයා ඉහළ ශක්ති මට්ටම් වලට ගමන් කරපු අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ යමු කෙද එහෙනම් පරමාණු විමෝචන වර්ණාවලිය. හරියට උඩ ගන්න පරමාණු විමෝචන වර්ණාවලිය. පෙරලන් පිටුවේ අනිත් පැත්ත හරියට බලන්න ඒක තියෙනවා රූපේ. හොඳට බලන්න ආයේ වෙන මුකුත් බාහිර දේවල් බලන්න යන්න එපා. ඒකේ බලන්න තියෙනවා ඉහළ විභවාන්තරයක් දීලා තියෙනවා. කිරණ සෙට් එකක් තියෙනවා. අඩු පීඩනය යටතේ තියෙනවා. ප්‍රිස්ම සැකස්මක් තියෙනවා. විමෝචන වර්ණාවලියක් හම්බ වෙනවා. විමෝචන වර්ණාවලිය හොඳට බලන්න අඳුරු පසුබිමක වර්ණවත් රේඛා. අඳුරු පසුබිමක වර්ණවත් රේඛා. මේ මොකද්ද? විමෝචන. එහෙනම් පුතේ විමෝචනයේ වෙන්නේ මොකද්ද? මේ ඉහළ ශක්ති මට්ටම් වල ඉඳන් ශක්ති නිදහස් කරලා ඉලෙක්ට්‍රෝන කොහාට පැනලාද? පල්ලෙහාට පැන්නා. පයින් මොකදනේ? ආලෝකයක් එක්කම තමයි පැන්නේ. දැක්කද? හොඳට බලන්න වර්ණවත් රේඛා දකින්න හම්බ වෙනවා මොන පසුබිමකද? අඳුරු පසුබිමක. අඳුරු පසුබිමක වර්ණවත් රේඛා දකින්න හම්බෙන්නේ මොකේකද එහෙනම්? විමෝචන වර්ණාවලියක. හොඳට ඔළුවට ගන්න. අමාරු නැහැ මේක. නම ලේසි. සමහර ටීචර්ලා මේක ලොකුවට ළමයිට උගන්වනවා. මම බොහොම සරලව කරේ. අවස්ථා සෙට් එක එකට ගත්තා. බලන්න ඕක ඉස්සෙල්ලා අපි දුව ආපස්සට බෙල්ලම්. ගත්තේ මොකද්ද? අවශෝෂණ. අවශෝෂණයක බලන්න හොඳට ඇස් දෙක අරලා බලන්න. ආයෙ පිට කිසිම කෙනෙක් කනගාවින් කෝච් එකක් බලන්න එපා. පොත දිහා බලන්න. හරිද? ඕකේ බලන්න හරියටම වර්ණවත් පසුබිමක හරිද? අඳුරු රේඛා දකින්න හම්බ වෙනවා. මේ මොකේද මේ? අවශෝෂණ වර්ණාවලියක. අවශෝෂණ වර්ණාවලියක අඳුරු රේඛා දකින්න හම්බෙන්නේ මොකද එහෙනම්? ඉලෙක්ට්‍රෝන ශක්තිය අරගෙන පහට ගිහලාද? ඉහළ ශක්ති මට්ටම් වලට ගියා. ඔන්න දැක්කද? රූපේ තියෙනවා. ඒ මොකද්ද? අවශෝෂණ. මට ඕනේ මොකද්ද? විමෝචනකේ. විමෝචනකේ මොකද නා තියෙන්නේ? ශක්තිය පිට කරලා. අන්න ශක්තිය යාගව තියෙන ශක්තිය මොකද වෙන්නේ? දීලේ වෙලා මොකද වෙන්නේ? එයා පල්ලම් බහිනවා. අන්න පල්ලම් බහිද්දී මේ සටහන නෙමෙයි මේක සම්පූර්ණයෙන් බක් වෙනවද? වෙනස් වෙනවා. එහෙනම් දරුවෝ මේක වෙනස් වෙන්නේ කොහොමද? මේක පහළ ඉඳන් ඉහළට නම් අර සටහනම තමයි තියෙන්නේ. හරිද? මේකේ නම් මොකද වෙන්නේ? මෙන්න පල්ලම් බහිනවා. දැක්කද අවස්ථාව? මේක මොකද්ද? මේක විමෝචන. මේක අවශෝෂණ. බලන්න අවස්ථාව හරියට. හොඳට බලන්න ඇස් දෙක ගන්න. හරිද? මේකේ වරද්ද ගන්න එපා. පොඩෙන් ඉස්සරහට මම දුන්නේ අවශෝෂණ එකනේ. අවශෝෂණ එක. මේක අවශෝෂණ. අවශෝෂණය කරගෙන යන්නේ. මේක අවශෝෂණය. අවශෝෂණ. මේක විමෝචන. බලන්න මාරු කරන්න එපා. හරිද? ශක්තිය අවශෝෂණයකට මොකද වෙන්නේ? මෙයා ඉහළ ශක්ති මට්ටම් වලට යනවා. විමෝචනයකින් මොකද වෙන්නේ? ශක්තිය පිට කරලා පහළ ශක්ති මට්ටම් වලට එනවා. දැක්කද අවස්ථාව? මේක අවශෝෂණ, මේක මොකද්ද? විමෝචන අවස්ථාව. හොඳට බලා ගන්න අවස්ථාව. එතකොට අපිට මේ අවශෝෂණයේ හම්බෙන්නේ කොහොමද? වර්ණවත් පසුබිමක අවර්ණ රේඛා. හැබැයි මේකේ විමෝචනයක අඳුරු පසුබිමක වර්ණවත් රේඛා. ඒතර වර්ණවත් රේඛා ලැබෙන්නේ කොහොමද? ඉහළ ශක්ති මට්ටමේ ඉඳන් පහළ ශක්ති මට්ටමට එනවා. මේක මොකද්ද? n සමානයි 1, n සමානයි 2, n සමානයි 3,
n සමානයි 4. ඒ කියන්නේ ඉහළ ශක්ති මට්ටමේ ඉඳන් ඉලෙක්ට්‍රෝන කොහාටද පහළ ශක්ති මට්ටම් වලට එන අවස්ථාවක් නම් මෙතන මේ දක්වලා තියෙනවා. හරිද? මම හිතනවා මේ කොටස නිසිපානදී තේරෙන්න ඇති කියලා. හරි. එහෙනම් විනාඩි 15ක් 20ක් විතර කෑ ගහලා එනම් ඔය කොටස පැහැදිලි කරලා ඉවර කරා. ඊට පස්සේ යම් මාතෘකාව ලියන්න ඇති හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය. ලියන්න මාතෘකාව හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය. ඒ කියන්නේ මෙතනින් පස්සේ මේ අවශෝෂණ වර්ණාවලිය ගැන ලොකුවට පැහැදිලි කරන්න නැහැ. යන්නේ මොකක් එක්කද? විමෝචන වර්ණාවලිය තමයි පිටින් එහා යන්නේ. ගන්න මාතෘකාව හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය. හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය. හරි ලියමු තොර ලකුණක් දාලා අඩු පීඩනයක් යටතේ පවතින හයිඩ්‍රජන් පරමාණු කුටියක් ඉහළ විභවාන්තරයකට ලක් කළ විට එවිට පිටවන විකිරණ ප්‍රිස්ම සැකැස්මකින් යව විට විමෝචන වර්ණාවලියක් ලැබේ. මෙහිදී අඳුරු පසුබිමක වර්ණවත් රේඛා හතරක් දැකිය හැක. ඔය කියන ගාම තිරේ පොඩ්ඩක් බලන්න මම ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියෙන්නේ. වර්ණවත් රේඛා හතරක් දැකිය හැක. ඒවා පිළිවෙලින් හරි ඔයාලට පේනවා ඇති රතු කොළ නිල් දම් කියලා දාලා තියෙනවා. ස්ක්‍රීන්ෂොට් එක බලන්න ටක් කරලා තිරේ දිහා වෙන කොහේ බලන්න තිරේ දිහා බලන්න. ඒකේ රතු වල දාලා තිනවා H alpha කියලා, කොළ වලට දාලා තිනවා H beta කියලා. ඊට පස්සේ H
ගැමා ඊට පස්සේ ආයෙ දාලා තියෙනවා තව සංකේතයක් දාලා ධම් වර්ණේ ටක් ගාලා දාගන්න H alpha beta gamma delta alpha beta gamma delta ටක් ගාලා දාගන්න H alpha b H beta b alpha H delta ටක් ගාලා දාගන්න මුකුත් දාන්න එපා අකුරු විතර දාන්නේ මෙන්න මෙහෙම H alpha මේ මෙතන මොකද තිරේ කුඩා කරලා තියෙන්නේ H beta gamma ඊට පස්සේ අවස්ථා 4 වෙන මුකුත් දාන්න එපා ලෙස හඳුන්වයි ලෙස හඳුන්වයි ඒවායේ වර්ණයන් ඒවායේ වර්ණයන් පිළිවෙලින් රතු කොළ නිල් දම් රතු කොළ නිල් දම් රතු කොළ නිල් දම් ලෙස දැක්විය හැකිය හරි හැම එක්කෙනාම පෑන පැන්සල ලියන මේසුලින් තියන්න බලාගත්ත මේ පැත්ත ආයෙ වෙන කොහෙවත් ආයෙ විනාඩි 5ක් මට උදව් කරන්න මේක ඔළුවට දාගත්ත පුතේ සුපිරි ආයෙ වැඩක් නැහැ වෙන කිසිම දෙයක් ගැන අවධානය යොමු කරන්න එපා අම්මා කතා කරලා තාත්තා කතා කරලා අයියා අක්කලා කතා කරලා මේ පැත්ත මගේ පැත්ත බලා ගන්න එච්චරයි හරිද හෑන්ඩ් ෆ්‍රී එකක් ගහලා දෙනවා වැඩේ 100%ක්ම සාර්ථකයි එන්න මෙහාට හරිද වෙන කිසිම දෙයක් බලන්න එපා මාතෘකාව හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය මම කිව්වා ඉහළ ශක්ති මට්ටම් වල දැන් ඉලෙක්ට්‍රෝන කොහටද මම කිව්වද පල්ලෙහාට යනවා කිව්වා. ඔයාලට පේනවද දන්නේ මේ මෙතන මම තිරේ කුඩා හින්දා ඇත්තේ. මගේ තිරේ කුඩා ඇති. ස්කිෂයක ලොකුට ඇති වාගේ. එතකොට එහෙනම් 4 3 2 එක එක ශක්ති මට්ටම් වල ඉඳන් මොකද ඉලෙක්ට්‍රෝන ටික කොහනවා ටික ටික පල්ලෙහාට එමක් තමයි මෙතන දකින්න හම්බෙන්නේ. මේ මොකද්ද මේ විමෝචන වර්ණාවලිය. විමෝචනය කියලා කියන්නේ ඉහළ ශක්ති මට්ටම් වල ඉඳන් ඉලෙක්ට්‍රෝන පහළ ශක්ති මට්ටම් වලට එන එක. හරිද? හරි. අපි ඔය ඉස්සල්ලා පැහැදිලි කර අවස්ථාව වගේම ගිය සතියේ නතර කරද්දි අන්තිමට කරා වගේම බලන්න ඉහළ විභවාන්තරයක් සපයනවා. තිර ස්කිෂයක දිහා බලන්න. වෙන කොහෙද බලන්න ස්කිෂයක දිහා බලන්න. ඉහළ විභවාන්තරයක් සපයනවා. ඊට පස්සේ අඩු පීඩනයක් ඇති S2 කැල්ල බලන්න හයිඩ්‍රජන් පරමාණු කුටීරයක්. එහෙනම් මේවනේ කොහටද? හයිඩ්‍රජන් වායුව තියෙන කුටීරයක විභවාන්තරය වැඩි කරලා අන්න වායුව සපයනවා. තේරෙනවද? එතකොට මට එළියට එනවා මොකද වෙන්නේ අන්න දීතික ආලෝක ධාරාව මේක යවන්න මොකක්ද කියන්නේ ප්‍රිස්මයක් තුලින් මට එළියට එනවා මොකද්ද විමෝචන වර්ණාවලිය ඒකෙදි මම දකින්න හම් වෙනවා ප්‍රධාන වශයෙන් වර්ණ කීයක්ද 4ක් දකින්න හම් වෙනවා කොයි වායුව භාවිත කරන නිසාද මම මේ හයිඩ්‍රජන් භාවිත කරන නිසා එහෙනම් හයිඩ්‍රජන් ගත්ත නිසා තමයි මේකට ගන්නෙ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියක් කියලා ගන්න හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියක් කියලා ගන්න ඕන උතරින් තමයි හයිඩ්‍රජන් විමෝචන හයිඩ්‍රජන් නිදහස් කරනවා හරිද හයිඩ්‍රජන් විමෝචන හයිඩ්‍රජන් කියන ඉලෙක්ට්‍රෝන නිදහස් කරලා තමයි මේ වර්ණාවලිය සකස් කරගත්තේ ඒකෙදි ඔයාලට හම්බ වෙනවා රතු කොළ නිල් දම් කියලා හැබැයි බලන්න ඒ සටහන වර්ණාවලි සටහන පල්ලෙහා තියෙනවා බලන්න රතු පාටි කොළ පාටි නිල් පාටි දම් පාටි ඇඳලා තියෙනවා ඒකේ බලන්න E alpha E nu කියලා දෙන E බෙදීම nu ඊට පස්සේ වම් පැත්තට වෙන රතු පැත්තට එන දෙනවා තරංග ආයාමයෙන් ලැම්ඩා වැඩි වෙනවා රතු වල තරංග ආයාමයේ වැඩි දම් වල මොකද වෙලා තියෙන්නේ සංඛ්‍යාතේ වැඩි nu වැඩි වෙලා තියෙනවා හරි ඒ නිසා මුකුත් කරන්න එපා ඊළඟ අදියර මීට වඩා සංකීර්ණයි මම ඒතකොට දැන් පැහැදිලි කරන් ආවේ කොහමද වර්ණාවලි කොටස පැහැදිලි කරන් ආවේ වර්ණාවලි වර්ග දෙකයි එකක් තමයි සන්තතිකයි අසන්තතිකයි අසන්තතික එක වර්ග දෙකයි තප්පෙනම ස්කිෂය ගයින් කරන්න මොකද මේ කොටස හරිද වර්ග දෙකයි එකක් තමයි මොකද ගත්තේ අවශෝෂණ විමෝචන කියලා ගත්තා අවශෝෂණ එක මොකද වෙලා තියෙන්නේ පහළ ශක්ති මට්ටම් වල ඉඳන් ඉලෙක්ට්‍රෝන
ඉහළ ශක්ති මට්ටම් වලට යනවා. එතකොට මට හම්බෙන්නේ කොහොමද? වර්ණවත් අඳුරු පසුබිමක වර්ණවත් රේඛා සෙට් එකක් තමයි දකින්න හම්බුනේ. හරිද? ඊට පස්සේ විමෝචන වර්ණාවලිය ඊට පස්සේ අපිට පැහැදිලි කරන්න හම්බුණා. විමෝචන වර්ණාවලිය මොකද ඉන්නේ? ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. හරිද? කොයි ශක්ති මට්ටම් වලද? ඉහළ ශක්ති මට්ටම් වල ඉඳන් තමයි ඉලෙක්ට්‍රෝන නිදහස් වෙලා එන්නේ පල්ලෙහා ශක්ති මට්ටම් වලට. හරිද? හරි. එහෙනම් මෙන්න මේ සෙට් එක අපි ඉගෙන ගත්තා. දැන් යනවා අර ගිය සතියේ කරපු වාෂ්ප කුටීරයට කවුරු දාලාද මේ? හයිඩ්‍රජන් වායුව දාලා. අන්න එහෙනම් බලා ගන්න ලොකු දෙයක් නෙමෙයි කරේ. ගිය සතියේ කරපු එකට අපි හයිඩ්‍රජන් වායුව දැම්මා මේ විදිහට. හරිද? මෙන්න හයිඩ්‍රජන් දැම්මා. දැම්මට පස්සේ මට හම්බෙනවා පීඩනය අඩු කරා විමෝචන වර්ණාවලියේ පාට හතරක්. හරි. ටක් ගාලා ඔයා මේ උඩ කොටස අඳින්න මේ වගුව ගහන්න එපා. රේඛාව වර්ණය ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය. ඒක ගහන්නේ අනිත් උඩ සෙට් එක ඔක්කොම ඇදගන්න ඉක්මන. ඔය පාටත් එක දැම්මම වැඩි ලස්සනයි. ඔයන්ගේ නගින් හරියක් නැහැ ඉල්ල ගන්න රතු පාට පොළ පාට නිල් දාන්න. ටක් ගාලා උඩ රූපය ඇඳ ගන්න තුනේ කාටරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මයික් ඔන් කර ඇහුවා. අපි ඔක්කොම එක යාළුවෝ. මොනවා හරි ප්‍රශ්න සර් මේක තේරුන්නේ නැහැ සර් ආයෙ පාරක් කියලා දෙන්න. ටක් ගාලා කියලා දෙන්න. මොනවා හරි ප්‍රශ්න තිබ්බනම් අහන්න ඕනේ. දසුන් තේරුණාද දසුන්? තේරුණාද? හරි. ඉක්මනට අවස්ථාව ටික පාට වර්ණ ටිකක් දාලා ගන්න. ඉක්මනට ලෙව ගන්න පල්ලෙහා වගුව ගහන්න ඕන වෙන්නේ නැහැ.
හරි නියන්ත්‍රණ ලකුණක් දාලා ඊට පස්සේ ඉහත ආකාරයට විමෝචන වර්ණාවලිය ඉහත ආකාරයට විමෝචන වර්ණාවලිය ඉහත ආකාරයට විමෝචන වර්ණාවලිය සකස් වූයේ ඉහත ආකාරයට විමෝචන වර්ණාවලිය සකස් වූයේ ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් වල සිට ඉහළ ශක්ති මට්ටම් වල සිට ඉහළ ශක්ති මට්ටම් වල සිට දෙවන ශක්ති මට්ටමට දෙවන ශක්ති මට්ටමට දෙවන ශක්ති මට්ටමට සංක්‍රමණය වීම හේතු වෙන්නේ දෙවන ශක්ති මට්ටමට සංක්‍රමණය වීම හේතු වෙන්නේ සංක්‍රමණය වීම හේතු වෙන්නේ මෙලෙස එක් ශක්ති මට්ටමට එක් ශක්ති මට්ටමේ සිට මෙලෙස එක් ශක්ති මට්ටමේ සිට සංක්‍රමණයට අදාළ වර්ණය පහත වගුවේ දක්වා ඇත. සංක්‍රමණ දාල වර්ණය පහත වගුවේ දක්වා ඇත. තාම ඔයාට හයිඩ්‍රජන් වර්ණාවලිය හරියට බැලන්ස් කරලා නැහැ. මම දන්නවා චුට්ටක් කොමින්ට. මේ කියන දේ වැඩේ කරන් යනකො ඊළඟ සටහනේ ටක් ගාලා ඔක අහුවෙලා මොකද උනේ කියලා බලන්න. ලයිමාන් බාමන් පාෂන් ටික ආවට පස්සේ ටක් ගාලා ගාන බැලන්ස් කරයි. දැනට දැනගන්න තියෙන මෙච්චරයි. ඉහළ විභවාන්තරයක් සැපෙවුවා අඩු පිටේට යටට දෙන හයිඩ්‍රජන් වායු කුටීරයකට. දුන්නට පස්සේ මොකද උනේ? මට හම්බුණා වර්ණවත් පාට හතරක් හම්බුණා. අඳුරු පොසොයිමක් උල. හරිද? ඒ ටික තමයි රතු කර නිල් දම්. එතකොට මම කිව්වනේ මේ ඉලෙක්ට්‍රෝන අවශෝෂණය කරගෙන කියලා. අවශෝෂණ ගත්තේ කොහෙන් ඉඳන් පහට. එතකොට අවශෝෂණ ගත්ත ගමන් මොකද වෙන්නේ? මේ ඉහළ ශක්ති මට්ටමක ඉඳන් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන පල්ලෙහාට එනවා. එතකොට රතු වර්ණය හම්බෙන්නේ තුන්වෙනි ශක්ති මට්ටමේ ඉඳන් දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වැටෙනකොට. එතකොට කොළ පාට හම්බෙන්නේ හතරවෙනි ශක්ති මට්ටමේ ඉඳන් පහටද දෙකට වැටෙනකොට. නිල් හම්බෙන්නේ පහෙන් දෙකට වැටෙනකොට. හයෙන් දෙකට වෙනකොට හම්බෙනා මොන පාටද? දම් පාට. ටක් ගාලා පල්ලෙහා වගෝ ගහගෙන ඉක්මනට උතර දෙනවා. කියලා දෙනවා ඊළඟ කොටස නියම රසවත්. චුට්ටක් කරේ අවුල් ගියා නම් ඊළඟ කොටසෙන් ගන්නට අහු වෙනවා මොමින්ද. ටගල ඔබ දාගන්න ඉක්මනට හදන්න. පාටත් එක්ක ඔය දාගත්තම හරි. මොකද මම ගියපත් ළමයෙක් වෙන්න මම ওই ෆොටෝ එක ගහලා ගෙන්න ගත්තේ. පාටත් එක්ක මොන නිසා නැත්නම් මටත් ওই පාට දාලා කියනකො සෑමලක් කරේ ඉඳලා. පාට දෙක දාන්න ලේසි.
චකර ඔබ දාගන්න. ලියන තර ලකුණක් දාලා ඊට පස්සේ තර ලකුණක් දාලා යන්න ශක්ති මට්ටම් 6ක් සඳහා ශක්ති මට්ටම් 6ක් සඳහා ශක්ති මට්ටම් 6ක් සඳහා height එක වල සිදුවන height එක වල සිදුවන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයන් පහත ආකාරයට ඉදිරිපත් කළ හැකිය. පහත ආකාරයට ඉදිරිපත් කළ හැකිය. ලියන්න ඊළඟ තරුව මේ සඳහා එක් ශක්ති මට්ටම් වලට අදාළ එක් ශක්ති මට්ටම් වලට අදාළ ශ්‍රේණියන් පහත ආකාරයට දැක්විය හැකිය. ශ්‍රේණියන් පහත ආකාරයට දැක්විය හැකිය. හරි ඔයා පොඩ්ඩක් මේ තිරේ දිහා බලන්න මේකේ තියනවා බලන්න මෙන්න මේ හරියේ තියෙනවා n සමානයි 1 හරිද n සමානයි 1 කියන එක බලන්න පල්ලෙහා මෙන්න මේ හරියේ පල්ලෙහා මෙන්න මේ හරියේ පල්ලෙහා මෙන්න මේ හරියේ තියෙනවා n සමානයි 1 හරිද ටිකක් තාක්ෂණික දෙක මම ගන්න පොඩ්ඩක් අර සිග්නල් ගැටලොග් එකේ කැඩි කැඩි යන වැත්තේ එතකොට මේ තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටම මෙතන තියෙනවා බලන්න n සමානයි 2 මම මෙහාට එලා ගන්නම් ඒක ලේසි හරිද මෙන්න මෙතන තියෙනවා බලන්න n සමානයි 1 හරිද මෙන්න මෙතන තියෙනවා බලන්න n සමානයි 2 ඒ කියන්නේ දෙවෙනි ශක්ති මට්ටම තමයි මෙතන තියෙන්නේ හරිද ඊට පස්සේ උඩ කොටස මම ආවට පස්සේ කියන්නම් ඒක තියෙන්නේ දෙවෙනි ශක්ති මට්ටම ඔයාලට දැන් පේනවා ඇති ඉහළ ශක්ති මට්ටම් වල ඉඳන් ඉලෙක්ට්‍රෝන වැඩෙනවා Q1 මෙතන Q1 Q2 Q3 Q4 Q5 දක්වා මේක මේ අවස්ථාවක තියෙනවා ඊට පස්සේ ඔතන ඔය තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන ටික වැඩෙනවා නම් ඒ කියන්නේ ඉහළ ශක්ති මට්ටම් වල ඉඳන් පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන වැඩෙනවා නම් අන්න ඒ ශ්‍රේණියට කියනවා මම තියාගන්න ලයිමාන් ශ්‍රේණිය කියලා. මොකක්ද එනවා? ලයිමාන් ශ්‍රේණිය අපිට හම්බෙන්නේ කොහොමද එනවා? ඉහළ ශක්ති මට්ටම ඉඳන් ඉලෙක්ට්‍රෝන කීවෙනි එකටද එනවා? පළවෙනි ශක්ති මට්ටමට වැටෙනවා නම් අපිට හම්බෙන්නේ මොකක්ද එනවා? ලයිමාන් ශ්‍රේණිය. ඊට පස්සේ අපිට හම්බෙනවා බාමා ශ්‍රේණිය. බායන්න මයන්න අරයන්න බාමා ශ්‍රේණිය. මෙන්න මේ තියෙන්නේ බාමා ශ්‍රේණිය. මෙන්න අපි ගත්ත පාර ටික. දැක්කද? H වල B ඊළඟට ඔය අවස්ථා ටික මෙතන තියෙනවා. හරිද? ඔය බාමන් ශ්‍රේණියට ඉලෙක්ට්‍රෝන ඔක්කොම කීවෙනි ශක්ති මට්ටමටද? දෙවෙනි ශක්ති මට්ටමට. ඒ කියන්නේ
ඉහළ ශක්ති මට්ටම අතර ඉලෙක්ට්‍රෝන වල ශක්තිය විමෝචනය කරලා කිවෙන ශක්ති මට්ටමටද දෙවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන ටික වැටෙනවා. අන්න ඒ මොකක්ද එහෙනම්? බාමර් ශ්‍රේණිය. පාෂන් එක එහෙනම් කීයද? තුන්වෙනි ශක්ති මට්ටමට අදාළව. තුන්වෙනි ශක්ති මට්ටමට අදාළව එහෙනම් මොකද්ද? පාෂන් එක හම්බෙන්නේ. හරිද? ඊට පස්සේ තව වාට තියෙනවා බ්‍රැකට්, ඊළඟට තව තියෙනවා මේන් ෆන්ඩ්. හරිද? මෙන්න මේ ශ්‍රේණි සෙට් එක තියෙනවා. අපි මේක එකින් එක දැනගමු. එහෙනම් දැන් අපි හයිඩ්‍රජන් වර්ණාවලියට අදාළව උතන අහන්න හයිඩ්‍රජන් වර්ණාවලියට අදාළව අපි ඉස්සල්ලාම ගත්තේ පැහැදිලි කරන්න එහෙනම් මොකද රතු වර්ණය ඊට පස්සේ කොළ නිල් දම් කියන මේ සෙට් එක අයිති වෙන්නේ කීවෙනි ශක්ති මට්ටමටද මේ ඉලෙක්ට්‍රෝන වැටෙන ශක්ති මට්ටම වල ඉඳන් ඉහළ වල ඉඳන් කීයද දෙවෙනි ශක්ති මට්ටම වැටෙන්නේ දෙවෙනි ශක්ති මට්ටම වැටෙනකොට ඒ ශ්‍රේණිය අපි හැඳින්වීම මොකක් කියලා දෙනවා බාමර් ශ්‍රේණිය. එහෙනම් මේ අපි හයිඩ්‍රජන් ඉගෙන ගත්තේ මොකක්ද එහෙනම් බාමර් ශ්‍රේණිය. එතකොට ලයිමාන් කිව්වොත් ඉහළ ශක්ති මට්ටම ඉඳන් කොහාටද පළවෙනි ශක්ති මට්ටමේ වැටෙනවා නම් ඒක ලයිමාන්. වෙන මුකුත්ම හිතන්න යන්න එපා. ටීචර්ලා කියයි මෙහෙම ශක්තිය අවශෝෂණ මෙහෙම වෙනවා මුකුත් ඕනේ නැහැ. සරලව ගන්න ඉහළ ශක්ති මට්ටම ඉඳන් ඉලෙක්ට්‍රෝන ඔක්කොම පළවෙනි ශක්ති මට්ටම වැටෙනවා නම් මේක ලයිමාන්. දෙකට වැටෙනවා නම් බාමර්. දැන් අපි බාමර් තමයි ඉගෙන ගත්තේ මේ පාට සෙට් එකේ හැමෝම තියෙනවා. මේ පාට සෙට් එකේ හැමෝම තියෙනවා. ඊට පස්සේ පාෂන් ගත්තා කිවෙනි එකට දෙනවා තුන්වෙනි එකට වැටෙනවා නම් හරි. ඕකත් තව පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙන්න පුළුවන්. මම ඔයාලට ස්ක්‍රීන් ෂෙයා එක දෙන්න ටක් ගාලා ඉතින් ගන්න. ඉන්න චූට්ටක් open with හරිද? හරි මෙන්න මෙතනින් ගන්න. මෙන්න මේක පෙරේ දන්නේ වරනේ. ඔය මම මේ කැමරා එකේ පිටිපස්සට මම දාලා තියෙන ස්ක්‍රීන් ෂෙයා එකම තමයි මම එක ක්‍රොස් කරන්න නැත්නම් ඔයාලට ඔක අවුලක් වෙයි. හරි මෙන්න මේක පොඩ්ඩක් ඕක අපහැදිලි නම් මට ටක් ගාලා ගෲප් එකට ෂෙයා කරන්න පුළුවන්. හරි ඉන්න මම ටක් ගාලා ඔය රූපය ඕකට දාලා තියන්නම්. මම ටක් ගාලා ඕකම දාන්නම් ගෲප් එකට. ටක් ගාලා ඇස්සින්ද මේ රූපය ඔතන ඇදලා ගන්න. ඔය ගාම මම ගෲප් එකට ෂෙයා කරන්නම්. ඔය රූපය ඔතන ඇදලා ගන්න ඕනේ. ඉන්න චුට්ටක් ඉන්න මේක ක්ලෝස් කරලා මම දාන්නම්. හරි ඔන්න දැන් ගෲප් එකට ඔයාලට දාලා තියෙනවා. ඉන්න ටිකක් ටක් ගාලා එයි. මොකද මෙගාබයිට්ස් ගන්න වැඩි ඇති මං හිතන්නේ. මේක ස්ක්‍රීන් ෂෙයා එකත් මම ඔයාලට දෙන්නම්. දෙකෙන් කෝක හරි බලන්න ටක් කරලා ගන්න. හරි. ස්ක්‍රීන් ෂෙයා එකේ තියෙන එකක් ගන්න. හරියට බලන්න ලයිමාන් ශ්‍රේණිය ඊට පස්සේ බාමර් ශ්‍රේණිය පාෂන් එක බ්‍රැකට් ෆන්ඩ්
අප හැදිනම් ගෲප් එකෙන් බලුවොත් කමක් නැහැ. ගෲප් එකට ෆොටෝ එක ෂෙයා කරලා තියෙන්නේ. ඉන්න පොඩ තචුට්ටකින් ලෝඩ් දෙయ్య. උඩ තියෙන්නේ N6 N5 N4 N3. මේක ලෝඩ් වෙන්නේ නැත්තේ. බලන්න පළවෙනි ශක්ති මට්ටම දෙවෙනි ශක්ති මට්ටම 3 4 5 6 මේ තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටම මේක දෙවෙනි එක 3 4 5 6 ඒකට තමයි කියන්නේ E1 එනර්ජි ලෙවල් 1 එනර්ජි ලෙවල් 2 මෙතන E2 උඩම දෙන්නේ E ඇල්ෆා කියලා ඕන තරම් යන්න පුළුවන් අනන්තය දක්වාම ගියයි මෙතන තියෙන A සෙට් එක තියෙන ලයිමාන් තියෙන A බාම වලට තමයි මේ දාලා තියෙන H අකුර දාලා තියෙන්නේ මෙතන උඩ තියෙන B සෙට් එක මෙතන පාර්ට් එක දාලා තියෙනවා මෙතන C සෙට් එක D E පල්ලෙහා තියෙන්නේ මෙතන ලයිමාන් ශ්‍රේණිය බාම ශ්‍රේණිය පාෂන් ශ්‍රේණිය බ්‍රැකට් ෆන් අක්කලා දාගන්න ගෲප් එකේ ෂෙයා වුණේ මම මේක ස්ක්‍රීන් ෂොට් එක ඔන්න බස් අක්කලා ෂෙයා කරන්නම් ගෲප් එකට ඕකට සම්පූර්ණ CR පොතේ පිටුවක් ඕනේ අක්කලා දාගන්න එක
දැන් නම් ඇතුලේ කාලය හරි ඇති. හරිද? හරි. මේකේ කොටස් සම්පූර්ණ කරලා බැරි වෙච්ච කට්ටිය ඉන්නවා නම් ගැල්ලුවක් නැහැ. මම හිතන්නේ මේ zoom එකත් එක මොකද බ්ලොක් වුණා රූපේ දාමින් හරි පස්සේ රූපේ මේ ප්‍රමාණය වැඩි. හරිද? ඒක මම PDF හරි කරලා ටක් ගාලා දාන්නම් group එකට. එතන ලියා ගන්න තොර ලකුණක් දාගන්න. ලියන්න. ඉහත ආකාරයේ වර්ණාවලීන් සකස් වන්නේ ඉහත ආකාරයේ වර්ණාවලින් සකස් වන්නේ ඉහළ ශක්ති මට්ටම් වල සිට පහළ ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වීම හේතු වෙන්නේ. ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වීම හේතු වෙන්නේ. ඊළඟව මේ අණුව ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් වල සිට පළමු ශක්ති මට්ටමට ඉහළ ශක්ති මට්ටම් වල සිට පළමු ශක්ති මට්ටමට සංක්‍රමණය වීම හේතුවෙන් රතු පාට පෙන් ලියන්න ලයිමාන් ශ්‍රේණිය. එතකොට ඉහළ ශක්ති මට්ටම් වල ඉඳන් කොහාට දෙන්නේ? පළවෙනි ශක්ති මට්ටමට. ලයිමාන් ශ්‍රේණිය. සකස් වන අතර නිල් පාට පෙනෙන් සකස් වන අතර ඒක තමයි මෙම ලයිමාන් ශ්‍රේණිය අයත් වන්නේ රතු පාරමෙන් ලියන්න පාර ජම්බුල නිල් පාට පෙනෙන් කලාපයටය. පාර ජම්බුල කලාපයටය. මෙම කලාපය පියවි ඇසින් හඳුනාගත නොහැකිය. මෙම කලාපය පියවි ඇසින් හඳුනාගත නොහැකිය.
හඳුනාගත නොහැකිය. ලියන්න ඊළඟ තරුව. එතකොට එහෙනම් ඔළුවට ගන්න ඉහළ ශක්ති මට්ටම වල ඉඳන් පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන වැඩෙනවා නම් ඒ අපිට හම්බෙන්නේ මොකද්ද? ලයිමාන් ශ්‍රේණිය ඒ අකුරෙන් තමයි සංකේත කරේ. A 1 2 3 4. හරිද? ඉන්න මම කියලා දෙන්න කලබල වෙන්න එපා. එතකොට එහෙනම් මේ ලයිමාන් ශ්‍රේණිය අපිට හම්බෙන්නේ ඉහළ ශ්‍රේණියෙන් ඉඳන් කොහටද? පළවෙනි ශ්‍රේණියෙන් ලැබෙනවා නම් මේක පාරජම්පුල සීමාව තුල තමයි දකින්න හම්බෙන්නේ. හැබැයි ඒ අපේ ඇහැට දකින්න හම්බෙන්නේ නැහැ. ලියමු ඊළඟ තරුව. ලියන්න ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් වල සිට දෙවන ශක්ති මට්ටමට ඔන්න අපිට ඕන එක දෙවන ශක්ති මට්ටමට සංක්‍රමණයේදී පිටවන ශක්ති විකිරණ මගින් පිටවන ශක්ති විකිරණ මගින් රතු පාටමෙන් ලියන්න බාම ශ්‍රේණිය ඇතිවන අතර මෙය හොඳට බලාගන්න සීමාව මොකක්ද කලාපය? දුෂ්‍ය කලාපය. එහෙනම් හොඳට අහගන්න තාව අන්තරීක්ෂ කිරණ මෙන්න මේ සෙට් එක. මෙන්න මෙතන එන්නේ අන්තරීක්ෂ ඊට පස්සේ ගැමා x පාරජම්බුල ආලෝක. අන්න එහෙනම් දැන් බලා ගන්න කොහෙද සීමාව කියලා. එතකොට එහෙනම් බාමා ශ්‍රේණිය දකින්න හම්බෙන්නේ කොහටද එහෙනම්? මෙන්න මේ පාරදෘශ්‍ය සීමාව තුළ තමයි. හරිද? පාරජම්බුල සීමාව තුළ තමයි දකින්න හම්බෙන්නේ කවුද එහෙනම්? මම ඕකේ ඉස්සෙල්ලා ඔයාලට පැහැදිලි කිව්වා වූ සුවිශේෂීම කලාපය තමයි ඕකේ වැදගත් වෙන ඉහළ ශක්ති මට්ටම් වල ඉඳන් මේ ශක්ති මට්ටම් වල ලැබෙන ඒ කියන්නේ පළවෙනි ලැබෙන ලයිමාන් ශ්‍රේණිය. එතකොට එහෙනම් ලයිමාන් තියෙන කොයි කොටසද එහෙනම්? පාරජම්බුල කොටස. ආලෝක කොටස තමයි තියෙන්නේ මොකද්ද එහෙනම්? බාම. හරිද? කියන්නේ එහෙනම් බාම ශ්‍රේණිය දුෂ්‍ය කලාපයේ ඇති වේ. දුෂ්‍ය කලාපයේ ඇති වේ. රතු පාටමෙන් දුෂ්‍ය කලාපය. නිල් පාටමෙන් ලියන්න මෙය පියවි ඇසට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි වූ කොටසකි.
හරි බලාගෙන ආව මෙන්න මේක මම කියේ ගියේ මේ දක්වා කිව්වේ හරිද විමෝචන වර්ණාවලිය හම්බෙන්නේ ඉහළ ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන එකින් එක පිට කරගෙන පහළ ශක්ති මට්ටම් වලට එනවා. එතකොට එහෙනම් ලයිමාන් හම්බෙන්නේ ඉහළ 6 5 4 3 2 1 කියන ශ්‍රේණිය වල තියෙන ඉලෙක්ට්‍රෝන පිට කරලා ඒ ඉලෙක්ට්‍රෝන එනවා කියන ශක්ති මට්ටම වලද පළවෙනි එකට එනවා නම් මේ මොකද්ද මට හම්බෙන්නේ ලයිමාන්. ලයිමාන් මොන සීමාවෙත් තියෙන්නේ පාරජම් වල සීමාව තුල. ඊට පස්සේ මොකද වෙන්නේ දෙවෙනි ශක්ති මට්ටමට එනවා නම් ඒ කියන්නේ 6 ඉඳන් ඊට පස්සේ 5 ඉඳන් 4 3 2 හරිද දෙකට එනවා නම් අන්න මට හම්බෙලා මොකක්ද එහෙනම් මෙන්න මේ බාම ශ්‍රේණියේ තියෙන මොකද එහෙනම් දුෂ්‍ය ආලෝක කොටසේ තමයි තියෙන්නේ බාම එහෙනම් පාෂන් ගන්නවා කොහෙද අදෝරක්ත හරිද ඊට පස්සේ මේ පාෂන් ඊළඟට ලයිමාන් බාම පාෂන් ඊළඟට ෆනට් මේ වගේ සෙට් එකක ඉන්න පල්ලෙහා ශ්‍රේණිය වල දකින්න හම්බ වෙනවා. අපි ඒක එන අවස්ථාවල පැහැදිලි කරමු. මට දැනට ඕන කරලා තියෙන්නේ ලයිමාන් සහ බාම විතරයි. එහෙනම් ලයිමාන් තියෙන්නේ කොයිද එහෙනම් පාරජම්බුල සීමාව තුළ තමයි තියෙන්නේ. බාම තියෙන්නේ දුෂ්‍යාලෝකයේ තුළ. ඒකේ අපිට රතු, නිල්, ඊට පස්සේ දම්, කොළ මේ ටික ගානට වර්ණ ටික දකින්න හම්බුනේ. ලියව මාතෘකාවක්, පුංචි මාතෘකාවක්. ඕනෑම මූලද්‍රව්‍යයක ඕනෑම මූලද්‍රව්‍යයක විමෝචන වර්ණාවලිය ලෙස අධ්‍යයනය කරනුයේ බාම ශ්‍රේණියයි. ලියම කරලා ලකුණක් දාලා මාතෘකාවට පල්ලෙහාට බාම ශ්‍රේණියට පසුව කරලා ලකුණක් දාලා මාතෘකාවට පල්ලෙහාට බාම ශ්‍රේණියට පසුව ඉලෙක්ට්‍රෝන තුන්වන ශක්ති මට්ටමට පසුව හතරවන ශක්ති මට්ටමට සංක්‍රමණය වීමට අදාළව තවත් ශ්‍රේණි ආකාර කීපයක් හඳුනාගත හැකිය. अंक එක ලියන්න පාෂන් රතු පාට පෑනේ පාෂන් ශ්‍රේණිය අර අකුරු බලන්න යන්න පායන්න පංශයන්න පාෂන් ශ්‍රේණිය
ඊට පස්සේ bracket ඊළඟට font ශ්‍රේණිය ලියවතර ලකුණක් දාලා වෙලා මෙම එක් ශ්‍රේණියක්වත් ඊළඟට මේකට පල්ලෙහි මෙම එක් ශ්‍රේණියක්වත් නිරීක්ෂණය කර නොහැකිය ඊට හේතුව වන්නේ මෙම ශ්‍රේණි සියල්ලම අදෝරක්ත සීමාව තුළ පැවතීමයි අදෝරක්ත සීමාව තුළ පැවතීමයි හරි බලන්න යන්න මෙන්න මෙහෙමයි කියාවේ හොඳට වහගන්න කතාව එක් ශක්ති මට්ටම් ඉහළ ශක්ති මට්ටම් වල ඉඳන් මොකද වෙන්නේ ඉලෙක්ට්‍රෝන පල්ලෙහාට යනකොට විමෝචනය පදනම් කරගෙන පළවෙනි ශක්ති මට්ටමට ලැබෙනවා නම් මේක ලයිමාන් කියලා කිව්වා දෙවෙනි ශක්ති මට්ටම ලැබෙනවා නම් මම මේක පැහැදිලි කරා මොකක් කියලාද සුවිශේෂී කොටසක් මේකේ තියෙන්නේ මේක බාම ශ්‍රේණිය කියලා වඩ පැහැදිලි කරා ඊට පස්සේ බාම අයිති වෙන්නේ දුෂ්ාලෝකයට කියලා මම ඔයාලට කිව්වා ඊට පස්සේ පාරජම්බල කොටස ලැබෙනවා ලයිමාන් කියලා එහෙනම් මේ සෙට් එක මොකක්ද එහෙනම් අදෝරක්ත සීමාවට එන්නේ කිව්වා මේක අපේ හැට දකින්න හම්බ වෙන්නේ නැහැ කියලා මම ඔයාලට පැහැදිලි කිරීමක් කරා හරිද මොකද මේ සීමාවල් අපේ පැත්තට වහින හොඳට ඉන්ටර්මෝඩ් අපේ ගෙදරට හරිද හරි කමන්නේ අපි ඒක චුට්ටක් විතර කරලා ඉවරලා ඕනේ පැයකමක් පන්ති කරගත්තනේ ඉරිදාට වල පන්ති තියෙනවා මම කතා කරන හැමෝටම කොයි වෙලාවට පුළුවන් කියලා මොකද ප්‍රශ්න ටියුට් එක ඔයාලා ලැබෙන සලස්සන්න පුළුවන් බ්‍රහස්පතින්ද සිකුරාදා සෙනසුරාදා දවස් තුනද ඔයාලා ලැබෙන සලස්සන්න ඊට පස්සේ ඔයාට සිකුරා ඉරිදා ඔන්ලයින් පන්තියේ කරන්න ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න කොටස කරන්න පුළුවන් හරිද හරි අපි එහෙනම් තා පොඩි වාක්‍යයක් දෙක ලියන වෙලාව අවසන් කරමු මොකද වයින් හොඳට මෙහාට හරිද ලියමු තර ලකුණක් දාලා මේ අනුව පාර්ශව ශ්‍රේණිය අපට ලැබෙනුවේ ඉහළ ශක්ති මට්ටම් වල සිට තුන්වන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වීම හේතු වෙන්නේ
ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයෙන් හේතු වෙන්නේ. එසේම බ්‍රැකට් ශ්‍රේණිය නිර්මාණය වන්නේ ඉහළ ශක්ති මට්ටම් වල සිට හතරවන ශක්ති මට්ටමට බ්‍රැකට් එක ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වීමෙන්නේ එසේම ෆනට් ශ්‍රේණිය ඕක සමහර කට්ටිය ෆන්ඩ් කියලා කියනවා. මෙතන ෆන්ඩ් එහෙම නැත්නම් ඩයනත් කියලා කියනවා. අවුලක් නැහැ. ෆන්ඩ් ඕනයක් හරි. අල්ඩයනත් කියනවා. ෆන්ඩ් ශ්‍රේණිය ඇතිවන්නේ ඉහළ ශක්ති මට්ටම් වල සිට පස්වන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන හෝමාරු වීම හේතු වෙන්නේ. හරි. චුට්ටක් අහන්න කතාව මේ වහිනවා තාම අපිට එලෙක්ට්‍රික් කොට. ඒ නිසා මම මේ උලමුත් හල්නවා පොඩ්ඩක් නතර කරනවා පන්තිය. මොකද දැන් කීප දෙනෙකුත් අයින් වුණා මේ මැසේජ් දාලා තියෙන සමහර කට්ටිය වහිනවා කියලා. ඔව් හරිද? ඔයාලට බ්‍රහස්පතින්දා ප්‍රශ්න පත්‍ර ලැබෙන්න ටියුටර් ලැබෙන්න පුළුවන්. ඒක ඔයාලා ලබා ගන්න පුළුවන් විදිහ බ්‍රහස්පතින්දා උදේ මම දැනුම් දීම් කරන්න. මොකද හෙට තමයි මට ටියුටර් එක දෙනවා අඩුපාඩුත් හදලා ප්‍රශ්නත් දාලා වෙලා. එතකොට එහෙනම් බ්‍රහස්පතින්දා ටියුටර් එක ඔයාලා ලැබෙන්න පුළුවන්. බ්‍රහස්පතින් සිකුරාදා සිරස්වාද දවස් තුන තියෙනවා. ඉරිදා 10:00 ඉඳන් මම ෆ්‍රී එකේ ඉන්නවා. හරිද? ඒ සම්ම ඔයාලට කතා කරලා අහන්නම්. වැඩි දෙනෙකුට පුළුවන් වෙලාව බලලා ඉරිදා 10:00 පස්සේ ඔන්ලයින් පේපර් ක්ලාස් එක පටන් ගන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න පත්‍ර ටික සාකච්ඡාවට ගන්නට. හරිද? හරි. එහෙනම් අපි අදට වැඩ කරමු. මොකද වැස්සක් දෙනවා. ටිකට වහිරවුරම් ගොඩක් කමනා වෙලද ඒකයි තියෙන ගැටලුව. මම නතර කරන්නම් එහෙනම්. පැය එකමාරකට අපි කරගත්තා. මේක රෙකෝඩින් එක මේ විදිහටම ගෲප් එකට මම ඇතුළත් කරන්නම්. අදට ඉවර කරන්නම් පන්තිය කරලා ආයෙ ඉරිදා පන්තිය තියෙනවා. ප්‍රශ්න පත්‍ර කොටස සාකච්ඡා කරන්න තියෙනවා. හරි. එහෙනම් ඉරිදා පන්තිය තියෙනවා. අදට ඉවර කරනවා. මොකද මේ වැස්සත් තුනම් පාර ලොකුට තියෙනවා මේ පැත්තට. හරිද? හරි. එහෙනම් අයිබෝවන් අපි හම්බෙන්නේ ලබන ඉරිදා එහෙනම්. හරි.